समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमकदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, ඔබ හැම කෙනෙක්ම අද දවසෙත් බුද්ධ පුතුන් මුහුණු පොත සමග සහ අපේ YouTube නාලිකාව සමග එකතු වෙලා සූදානම් වෙන්නේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ටික වෙලාවක් ශ්‍රවණය කරන්නට. අපි තාම සතුටු වෙනවා අද මේ උතුම් වූ ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් සිද්ධ කරලා දෙන්නට කියලා ආරාධනා කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන සේමින්දී මංජුලා නෝනා මහත්මියට. එතුමිය තමයි අපට ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඇරියුම් කර සිටියේ මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන්නට කියලා. එතුමියට මූලික අරමුණක් තිබෙනවා අද වගේ දවසක 75 වන ජන්මදිනය සමරන ආදරණීය මෑණියන් වහන්සේ පාණ්ඩීගමගේ මැටිල්ඩා සිල්වා මාතාවට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උතුම් ධර්මාවබෝධය ලබාගෙන මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උදාර සිතුවිල්ල ඇතුව තමයි එතුමිය මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඊට අමතරව ආශිර්වාද කරනවා ඉනෝකා අල්විස්, අජිත් අල්විස්, හසිනි අල්විස්, රිද්මි අල්විස්, දිනුග අල්විස් සහ අල්විස් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සිදු කරනවා. ඊට අමතරව ලීනා චාල්ස් කීර්තිරත්න ලොකු අම්මා, ඇන්ඩ්‍රූ චාල්ස් කීර්තිරත්න ලොකු තාත්තා, උපාලී සිල්වා තමන්ගේ මාම කෙනෙක්, කුසුමා සිල්වා නැන්දනිය ඇතුළු සෙමින්දි මංජුලා මහත්මියගේ සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට ආශිර්වාද කිරීම, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ එතුමියගේ අපේක්ෂා අතර තියෙනවා. අවසාන වශයෙන් එතුමිය සිහි කළා අභාවයටපත් අත්තම්මා ලීනා පෙරේරා අත්තම්මා ඇතුළු සංසාර ගමනේ සහ මේ භවයේ මුණ ගැහුණු මිය ගියපු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සිද්ධ කරන්නට කියලා. ඉතින් අපි ඊටාම සතුටු වෙනවා මේ අවස්ථාව එතුමිය වෙනුවෙන් එතුමියගේ ආදරණීය මව්ගේ 75 වන ජන්මදිනය වෙනුවෙන් සූදානම් කරලා මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන්න ලැබීම පිළිබඳව. පින්වතුනි, අපි මහා මංගල සූත්‍ර ධර්මය ඇසුරු කරගෙන ධර්මදේශනා මාලාවක් සිද්ධ කරගෙන එනවා මේ නොවැම්බර් මාසයේ පුරාවටම වරින් වර අපේ මුහුණු පොත බුද්ධ පුතුන් ඔස්සේ. ඉතින් අද මේ මහා මංගල සූත්‍ර දේශනාවේ තවත් එක් වටිනා ගාථා ධර්මයක් අපි සාකච්ඡා කරනවා, දහම් පාදයක්. අත්ත සම්මා පණිදිච කියන එක. එහි අදහස් වෙන්නේ තමා මනාකොට තබා ගැනීම, නැත්තම් තමාව මනාකොට හික්මවා ගැනීම, දමනය කර ගැනීම. අත්ථ සම්මා පණිදිච්ච ආත්මය මනාකොට
තබා ගැනීම කියලා කියන්නේ මොකක්ද? මූලික වශයෙන්ම අපේ අට කතාවන්ට අනුව ධර්ම විවරණ ග්‍රන්ථයන්ට අනුව තමා තුළ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම, තමා තුළ සීලය දියුණු කර ගැනීම, තමන් තුළ ඡාගය දියුණු කර ගැනීම සහ තමන් තුළ ප්‍රඥාව දියුණු කර ගැනීම තමයි මෙහිදී මූලික ආත්මය මනාකොට තබා ගැනීම, හික්මවා ගැනීම කියන දහම් පාඨයේ අර්ථය ලෙස අපේ ධර්ම විවරණ ග්‍රන්ථයන්හි සඳහන් වෙලා තියෙනවා. එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොහොමත් තමා හික්මවා ගැනීම සම්බන්ධවමයි සමස්ත දේශනාව. මුළු ලෝකයේම අය දමනය කරන්නට සමත් වුණත් තමන්ට තමන්ව පාලනය කරගන්න, දමනය කරගන්න බැරි නම් දේශකයාණන් වහන්සේ කෙනෙක් වුණත් අන්තිම අසාර්ථකයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේ එක වෙලාවක දේශනා කළා, බහුම්පිචේ සහිතම් භාසමානෝ නතක්ඛරෝ හෝති නරෝ පමත්තෝ ගෝපෝව ගාවෝ ගණයන් පරේසං නභාගවා සාමඤ්ඤස් හෝති. බොහෝ කොට දේශනා කරන්න සමත් වුණත් තමන්ගේ දේශනාවෙන් ඵලයක් අවබෝධයක් ලබා ගත්තේ නැතුතින්, තමන්ගේ ආධ්‍යාත්මය හික්මවා ගත්තේ නැතුතින්, ඒ ඇත්තා හරියට කොච්චර හොඳ දක්ෂ දේශකයෙක් වුණත්, හොඳ මඟ පෙන්වන්නෙක් වුණත්, හොඳ ධර්ම කතිකයෙක් වුණත්, හොඳට ත්‍රිපිටකය දන්න ත්‍රිපිටකධාරී මහා තෙරුන් වහන්සේ නමක් වුණත්, ඒ ඇත්තා අනුන්ට මඟ පෙන්වුවට, අනුන් හරි පාරේ යවුවට තමන්ගේ ගමන ගියේ නැතුතින්, තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය සාධනය කරගත්තේ නැතුතින්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරායා හරියට අනුන්ගේ ගවයෝ ආරක්ෂා කරන ගොපල්ලෙක් වගේ කියලා. අනුන්ගේ ගවයෝ රකින්න ගොපල්ලෝ කොච්චර දුක් විඳිනවද? තාම කටුක අවුවේ ගවයෝ දක්කගෙන තනබින් කරා යනවා. ගවයෝ මග ඇරෙන්න දෙන්නේ නැතුව, ගවයන්ට වෙන කාගෙන්වත් කරදරයක් ප්‍රශ්නයක් වෙන්නේ නැතුව කන්න බොන්න දීලා හොඳට ආරක්ෂා කරලා ආයෙත් සන්ධ්‍යායාමයේ වෙනකොට ගාල කරා දක්කගෙන ඇවිල්ලා වෙනත් අප උපස්ථානත් කරන්න තියෙනවනම් මැස්සු නිසා හටගත්තු තුවාලවලට, වෙනත් තුවාලවලට බේත් හේත් කිරීම මේ ඔක්කොම කරනවා. මේ අනුන්ගේ ගව පට්ටියත් බලා ගන්න කෙනෙක්. හැබැයි යා තමයි සම්පූර්ණ ගවයින්ගේ පැවැත්ම වෙනුවෙන්, නිරෝගීකම වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් කැප වෙන්නේ. ඒත් කවදාවත් ඒ ගවයන්ගේ අයිතිය, ඒ ගවයන්ගෙන් ලැබෙන ධනය ගොපල්ලට ලැබෙන්නේ නැහැ. ඌට යන්තම් කෑමට බීමට මොනවා හරි යමක්, ඉඳුන් හිටුම් ප්‍රමාණයක් ගොපල්ලෙකුට ලැබෙනවා. 100 ගණන් ගවයෝ ආරක්ෂා කරත්, 10 ගණන් ගවයෝ ආරක්ෂා කරත් කිරි, දීකිරි, වෙනරු, ගිතෙල් ඔය කිසිවක උරුමය ගව හිමියාට මිසක ගොපල්ලාට අයිති වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරෙත් ඒ වගේ දෙයක් උපමා කරලා, අපි කොච්චර අනුන්ගේ හිත හැදුවත් අපේ හිත හදාගන්න අපි සමත් වුණේ නැතොත් අපි හරියට අනුන්ගේ ගවයෝ ආරක්ෂා කරන ගොපල්ලෙක් වගේ කියලා පැවිදි වෙලා හිටියා. ඉතින් ඒ නිසා මම ඔබට අද යෝජනා කරනවා, තමාව දමනය කර ගැනීම, තමන්ගේ ආධ්‍යාත්මය මනාකොට තබා ගැනීම, තමන්ගේ හිත හරියට සකසා ගැනීම ආදී ආත්ම දමනයට අදාළ, ආත්ම සංයමයට අදාළ, තමා විසින් තමා හික්මවා ගැනීමට අදාළ පුහුණුවෙහි ඔබත් මමත් අනිවාර්යෙන්ම
නියැලෙන්නට ඕන. ඒක අත්‍යවශ්‍යයි. එය අප මේ ලැබපු උතුම් බුද්ධ ශාසනයේ කළ යුතුම දෙයක්. ඇත්තටම අපි අසමත් වුණොතින්, අපි සමත් වුණේ නැතුවතින් මේ බුද්ධ ශාසනයෙන් ලැබෙන උපරිම ඵලය නෙලා ගන්න, තමාව මනාකොට ඉක්මවා ගැනීමකට නොගිහිල්ලා, ඒක හරියට මහා රන් රිදී මුතු මැණික් ආදී දේවල් සියල්ලම තියෙන ප්‍රදේශයකට අත් දෙකම නැති මිනිසෙක් ගියොතින් ඒ මිනිසයාට ඒ කිසිවක් එකතු කරගන්න බෑ වගේ. එයාට ඒ ප්‍රදේශයට ගියපු එකෙන් කිසිම ඵලයක් නෙලා ගන්නට ලැබෙන්නේ නෑ වගේ. අපිව හික්මවා ගත්තේ නැතොත්, අපිව දමනය කරගත්තේ නැතොත්, අපි අපව සංයමයකට පත් කරගත්තේ නැතොත්, මතක තියාගන්න, මේ උතුම් බුද්ධ ශාසනයේ වටින මැණික් බඳු උතුම් සද්ධර්මය අහන්ට ලැබුණත්, ඒවා දැන් මම වගේ කෙනෙක් ඔබට කියලා දෙන්න ලැබුණත්, අපි අපේ හිත් හදාගත්තේ නැතොත්, ඒක හරියට අර දෑතම අහිමි වෙච්ච මිනිසෙකුට රන් රිදී මුතු මැණික් තියෙන මහා ප්‍රදේශයකට යන්න ලැබිලත් එයින් එකක්වත් Tamanට ගන්න බැරුව ආපස්සට හිස් අතින්ම ගියපු, කිසිම ප්‍රයෝජනයක් එයින් නොලබපු කෙනෙකුගේ තත්වයට අනිවාර්යෙන්ම පත් වෙනවා පින්වතුනි. ඒ නිසා අපි අපව දමනය කර ගැනීම කියන කටයුත්ත කරන්න ඕනේ. දැන් ඒ සෙමින්දි නෝනා මහත්මියගේ ආදරණීය අම්මට අවුරුදු 75ක්. අවුරුදු 75ක් කියන කාරණාව තමන්ගේ හිත හදා ගැනීම කියන ක්‍රියාවලියට හොඳටම නරක වයසක් කියලා කාටවත් කියන්න බෑ. දශක 7කුත් තවත් වසර 5ක් ජීවත් වෙච්ච එතුමියට මේ මොහොතේ අවකාශය තියෙනවා එතුමියගේ හිත හදා ගැනීමට අවශ්‍ය කරන උතුම් ධර්ම පුහුණුව තුල නියැලෙන්න. තවමත් අවකාශය තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ තමාගේ ආත්මය මනාකොට තබා ගැනීම නම් කුමක්ද? අශ්‍රද්ධාවන්තකමක නොයින්ද ශ්‍රද්ධාවක තමාගේ හිත පිහිටුවා ගන්න කියන එක. තමා මනාකොට තබා ගැනීම කියන්නේ ඒකට. පළමුවෙන්ම ශ්‍රද්ධාවෙහි තමාගේ හිත පිහිටුවා ගැනීම. ශ්‍රද්ධාවේ තමාගේ හිත පිහිටුවා ගැනීම කියන්නේ මොකක්ද කියලා මම බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේම විවිධ දේශනාවල බොහෝ අවස්ථාවන්හි සඳහන් කරලා තියෙනවා. මූලිකවම සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා යනුවෙන් අපේ උතුම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බෝධිය පිළිබඳව, ඒ උතුම් බුදු නුවණ පිළිබඳව, ඒ උතුම් බුදු ගුණ කඳ පිළිබඳව හොඳ පැහැදීමක්, ප්‍රසාදයක් අප තුළ දියුණු කර ගැනීම තමයි මෙහි මූලික වශයෙන් ශ්‍රද්ධාවෙහි හිත පිහිටුවා ගැනීම කියලා ධර්මයේ අවධාරණය කළා තියෙනවා. හේතුව බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව පූර්ණ විශ්වාසයක්, පූර්ණ පැහැදීමක් අපිට බෞද්ධයෙක් ලෙස උප්පත්තිය ලැබලත් අපේ මරණාසන්නය දක්වාම අපිට හරියට ඇති කරගන්න බැරි වුණොත් එතනින් එහාට කිසිසේත්ම උතුම් නිවන් මඟ සාධනය කර ගැනීම සම්බන්ධ වැඩපිළිවෙලෙහි, ඒ උතුම් මාර්ගයෙහි ප්‍රතිඵලයක් ලබාගත්තු කෙනෙකු බවට
අපට පත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමන්ගේ උතුම් ශාස්ත්‍රූවරයා සම්බන්ධව නිශ්චිත පැහැදීමක් නිර්බුල්ව ඇති කරගෙන නැත්නම් ස්ථාවර පැහැදීමකින් නොවෙනස් පැහැදීමකින් යුක්ත නොවන තාක්කල් උන්වහන්සේගේ දේශනාව අනුගමනය කිරීම ශ්‍රාවකයෙකු වෙතින් සිද්ධ වෙයි කියලා අපේක්ෂා කරන්නට අමාරුයි. එනිසා ඔබට ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව විචිකිච්ඡාවක් සැකයක් නැතිවෙන්න ඔබ භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව මෞතුමිය වගේම අනෙකුත් මව්වරු පියවරු මේ දේශනාව අහන ඔබ හැම කෙනෙක්ම මේ දේශනාව කරන අප මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව හොඳ පැහැදීමක් ඇති කරගන්න. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ පාමුල වැඩ ඉඳගෙන එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන්ම උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබුණා නම් අපට නිසක වශයෙන්ම විශාල පැහැදීමක් උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනකොට විතරක් නෙමෙයි උන්වහන්සේගේ අපූර්ව හැසිරීම උන්වහන්සේ තුල පවතින උතුම් ගති ස්වභාවයන් අපේ ඇහැට දැකලම එහෙම ඇති කරගන්න අවකාශයක් තිබුණා. නමුත් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී ධර්මයේ සමහර විට අහන්ට ලැබුණා වෙන්න පුළුවන්. හෝ ඒ අවස්ථාව මගේ ඇරුණා වෙන්න පුළුවන්. ජීවමාන කාලේ. නමුත් උන්වහන්සේ පිරිනුවම් පානකොට අවධාරණයක් කළා මගේ ඇවෑමෙන් මගේ ධර්මය ගුරු කොට ගන්නට කියලා. ධර්මයේ ගුරු කොට ගන්නට. ධර්මයේ ශාස්ත්‍රූත්වයට පත් කරගන්න. එතකොට අපි පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගනු ලබන ප්‍රසාදය පැහැදීම අද ඇති කරගන්න අපිට තියෙන එකම ක්‍රමවේදය තමයි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම. උතුම් මධ්‍යම ප්‍රතිපදාවෙහි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම. පංච උපාදානස්කන්ධයන් අනිත්‍යය දුක්ඛය ඒ වගේම අනාත්මය කියලා වදාහල ඒ ත්‍රිලක්ෂණ ධර්මයේ කෙරෙහි පැහැදීම ශ්‍රද්ධාව ඇති කර ගැනීම. එවැනි ශ්‍රද්ධාවක් අපි අඛණ්ඩව දියුණු කරගත්තොතින් අඛණ්ඩව ඒ ශ්‍රද්ධාව ඇති කරගත්තොතින් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් සත්පුරුෂයෝ ආශ්‍රය කරමින් ඒ සත්පුරුෂයන්ගෙන් කල්යාණ මිත්‍රයින්ගෙන් ශ්‍රවණය කරන උතුම් ධර්මය නිතර මෙනෙහි කරමින් ඒ මෙනෙහි කිරීම තුළ තව තවත් ඒ සුතමය ප්‍රඥාව චින්තාමය ප්‍රඥාවක් බවට භාවනාමය ප්‍රඥාවක් බවට පරිවර්තනය කරගෙන ඒ උතුම් තථාගත දේශනාව අවබෝධ කරගන්නවා යනු කෙනෙක් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ ගැන තමයි පැහැදීම ඇති වෙන්නේ. මොකද එක දහම් පදයක් තේරෙන මොහොතක් පාසා අපේ හිත පහදින්නේ කුමක් ගැනද? ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ඥානය ගැන, උතුම් සම්මා සම්බෝධිය ගැන, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ගැන අපේ සැක දුරවෙවි ගිහිල්ලා උන්වහන්සේ නියත වශයෙන්ම ඒ උතුම් ලෞතුරු සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තිබෙන බව ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයේ තුලින් උන්වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගත්ත උතුම් නිවන් මඟක් අපට පැහැදිලි කර ඇති බව අපට වැටහෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මා ඔබට යෝජනා කරන්නේ
මේ යුගයේ අපිට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව දියුණු කර ගන්නට තිබෙන ප්‍රධානම ක්‍රමවේදයේ පන්නේ සද්ධර්ම ශ්‍රවණේ, සද්ධර්මයේ පරිශීලනය, මෙනෙහි කිරීම, වැඩිම ඇතුලේ ධර්මයේ තුලින් තථාගතයන් වහන්සේ දැකීම. ධර්මයේ තුලින් තථාගතයන් වහන්සේ මුණ ගැනීම. දහම තුලින් තථාගතයන් වහන්සේගේ ජීවමාන බව සමග එකතු වීම. බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියන එක අපට දැනෙන්නේ අපි ධර්මයේ සමග එකතු වෙන ප්‍රමාණය අනුව. ධර්මයේ සමග අපි අඛණ්ඩව එකතු වෙනකොට අපට වැටහෙන්න පටන් ගන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා. උන්වහන්සේ ජීවමාන වෙන්නේ ධර්මයේ ජීවමාන වෙනකොට. ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවක පිරිස ඉන්නවනම් ගිහියෝ අතර, පැවිද්දෝ අතර ඒ ධර්මය ප්‍රගුණ කරන, ඒ ධර්මයේ තථාගතයන් වහන්සේ තමන් තුළින් අවබෝධ කරගත්තා වගේම මේ යුගයේ ගිහි පැවිදි අපි අප තුළින් ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නව නම් ඒ තුළින් අපගේ හිත තුළ තියෙන දරුණු තරහ, ආසාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේ ආදී අපව පීඩාවට, විඩාවට පත් කරන, අපි දවන, අපි තවන, අපිට සැනසෙල්ල නැති කරන මේ අනවරාග්‍ර වූ සංසාර ගමනේ අපි අඛණ්ඩවම ඇවිද්දවන ඒ දරුණු කෙලස් 10න් ටික නිමා ගන්නට අපිට අවකාශය ලැබුණොත් අපි ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු අය බවට පත් වෙනවා. එයි මායම කියන්නේ බුදුරජාණන් වහන්සේම සංයුත්ත නිකායේ වක්කලි සංයුත්තේ වක්කලි සූත්‍රයේදී වක්කලි තෙරුන් වහන්සේට අවධාරණයක් කළා. පින්වත් වක්කලි, යම් කිසි කෙනෙකුට මාව දකින්න ඕන නම් ඔහු මගේ ධර්මය දකින්න ඕන. මා කලින් දේශනාවක මේ මාසෙම පැවතිච්ච සඳහන් කළා ඒ දහම් පාඩේ. කින්තේ වක්කලි ඉමිනා පූතිකායේන. වක්කලි නව දොරකින් දුර්ගන්ධය හමනාදේ වැగిරෙන මේ ශරීරය දැකීමෙන් නුඹට ඇති ප්‍රතිඵලය කුමක්ද? යෝකෝ වක්කලි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. වක්කලි, යම් කිසි කෙනෙක් මගේ ධර්මය දැක්කොත් ඔහු මා දැක්ක කෙනෙක් වෙනවා. යමෙක් මා දැක්කා යනු ධර්මය දැක්කා වෙනවා. එතකොට දහම දැකීම බුදුන් දැකීමයි, බුදුන් දැකීම නම් ධර්මයේ දැකීමයි. එතකොට ඔබට අවබෝධ වෙනවා අපේ පැහැදීම ඇති කරගත යුත්තේ ඒ උතුම් සම්මා සම්බෝධිය පිළිබඳව. ඒ පැහැදීම අපට ඇති කරගන්නට අද තිබෙන සුවිශේෂීම ක්‍රමය වන්නේ සද්ධර්මයේ සමග තව තවත් එකතු වීමයි. සද්ධර්මයේ සමග එකතු වීමයි. නිරන්තරයෙන් සද්ධර්මය අහන, නිරන්තරයෙන් සද්ධර්මය මෙනෙහි කරන, ඒ අහපු ශ්‍රී සද්ධර්මයෙහි පුහුණු වෙන බෞද්ධ පැවිද්දෙක්, බෞද්ධ ගිහියෙක් බවට ඔබ අපපත් වෙන්නට ඕන. එතකොට තමයි අපි තථාගතයන් වහන්සේ කියපු තැන අපව පිහිටව ගත්තා වෙන්නේ. තවත් විදියකින් කිව්වොත් හරියට මනාකොට තමා නිසි තැන තැබුවා වෙන්නේ. තමා තැබීම නම්, තමාගේ ආත්මය තැබීම නම් කුමක්ද? තමන්ගේ හිත හරි තැන පහදවා ගන්න එක. වැරදි තැනක පැහැදුනොත් අපි කවදාවත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. නිවැරදි තැනමයි පහදින්න ඕනේ. පහදිනව නම් පහදින්ට ඔබ අප හැම දිනාටම ඒ උතුම් බුදු නුවණ කෙරෙහිම පහදීම තමයි, ඒ උතුම් බුදු ගුණය කෙරෙහිම පැහැදීම තමයි මම අපේ දහමට අනුව යෝජනා කරන්නේ. මොකද හේතුව ඔබ දුකින් නිදහස් වෙන්නේ, මා දුකින් නිදහස් වෙන්නේ ඒ අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ නුවණ කෙරෙහි, ඒ උතුම් සම්මා සම්බෝධිය කෙරෙහි අප තුළ ගැඹුරු ප්‍රසාදයක්, පැහැදීමක් ඇති කරගන්නට අවිච්ඡ ප්‍රසාදයක්, නොසෙල්වෙන ශ්‍රද්ධාවක්, තවත් විදියකට කිව්වොත් අචල ශ්‍රද්ධාවක්
ඇති කරගන්න අපි සමර්ථ වුණොත් බුදුහාමුදුරුවෝම දේශනා කළා මගේ සසුනේ එය කුඹුරක් වගේ. ඒ කුඹුරේ මම ඉන්දන්ට කියලා යෝජනා කරන්නේ නුඹලාට කුමක්ද? ශ්‍රද්ධාව නැමැති බීජ කියලා. ශ්‍රද්ධාව කියන බීජ ඉන්දුවොත් සද්ධා බීජං, ශ්‍රද්ධාව නැමැති බීජ ඉන්දුවොත් නියම අස්වැන්න, උතුම් නිර්වාණ ධර්මයේ නැමැති උතුම් අස්වැන්න නෙලා ගන්නට නියත වශයෙන්ම අපිට පුළුවන්කම ලැබෙනවා. උතුම් සැනසීම නැමැති අස්වැන්න නෙලන්න අපට නිසක වශයෙන්ම පුළුවන්කම ලැබෙනවා. ඒ උතුම් අස්වැන්න නෙලන්ට ඕනි කියලා ඔබ කල්පනා කරනවා නම් මම ඔබට යෝජනා කරනවා මෙත් සිතින් ඒ ශ්‍රද්ධාව නැමැති බිජුවටම ඉඳන්න. එය තමයි අත්ත සම්මා පණිදිච කියන දහම් පාදයට අනුව තමා මනාකොට තබා ගැනීම නම් තමාගේ ආධ්‍යාත්මය මනා ශ්‍රද්ධාවක, නිවැරදි ශ්‍රද්ධාවක පිහිටුවා ගැනීමයි එහිදී ඔබ සිද්ධ කළ යුත්තේ. මෙහිදී ටිකක් පරිස්සම් වෙන්න තැනක් තියෙනවා. පුද්ගලයෝ සරණ යාම වෙනුවට ධර්මයේ සරණ යන්න. පොදුවේ සංඝ රත්නයේ සරණ යන්න. නැතුව මා කෙරෙහි පුද්ගලික ප්‍රසාදයක් ඇති කර ගැනීම හෝ වෙනත් සායනහන්සේ කෙනෙකු කෙරෙහි පුද්ගලික ප්‍රසාදයක් ඇති කර ගැනීම තුළ හෝ එය හුදු පුද්ගලාභිවන්දනයක් පමණක් නම්, පුද්ගල වන්දනාවක් පමණක් නම් ඔබට දුකින් නිදහස් වීමකට අවශ්‍ය කරන පරිසරය උදා වෙයි කියලා කියන්න අමාරුයි. ඔබට මේ ධර්ම මාර්ගයේ දේශනා කරන ඕනෑම දේශකයාණන් වහන්සේ නමකගේ ඔබ ධර්මය අහන්න, ධර්මය ශ්‍රවණය කරනකොට ඔබට අවබෝධ වෙනවා මේ අපේ මෙලොව ජීවිතය, මේ අපේ පරලොව ජීවිතය වගේම අපට නිවන් මඟ සාධනය කරගන්නට උපකාරවත් වෙන උතුම් මඟ පෙන්වීමක්ද මේ ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්න කියලා. කාලයක් ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ සද්ධර්මයේ Taman තුලින් දකින්න උත්සාහ කරනකොට දේශකයෙක් මම කියමුකෝ නිවන් මඟ නොවන මෙලොව දියුණුවට පරලොව අපරිහානියට හේතු වෙන්නේ නැති, මෙලොවත් පිරිහිලා පරලොවත් පිරිහිලා නිවන් මඟත් ඇහිරෙන දේශනාවක් කරනව නම් මම ඔබට සිහි කරනවා, සිහි කල්පනාවෙන් ටික දවසක් ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබටම අවබෝධ වෙනවා මේ ධර්මයෙන් අපට ඇති ඵලයක් නැහැ කියලා. අපිට සැනසීමක් මෙලොවට උදා කරගන්නත් බෑ, පරලොවට උදා කරගන්නත් බෑ, සසරේ නිවීමක් ඇති කරගන්නත් බෑ කියලා. මේක ධම නෙමෙයි කියලා. ඉතින් ඔය ඇත්තන්ට ජීවිතේ යම් කාලයක් ගත කරපු අයනේ දොරකට ගහන හඬයි බෙරේකට ගහන හඬයි තෝර බේර ගන්න බැරි තරම් මං හිතන්නේ ඔය ඇත්තෝ අනුවණයි කියලා. ඔය ඇත්තෝ දොරේ හඬක් දන්නවා, බෙරේ හඬක් දන්නවා. ඉතින් ඒකවත් වෙන් කරගන්න බැරි නම් ගොඩක් වීර්යය කරන්න වෙයි ඇත්තටම නිවන් මඟ සාධනය කරගන්න. ඒ හින්දා අර හාමුදුරුවෝ නරකයි, මේ හාමුදුරුවෝ හොඳයි, ඒ වගේ එකක් මට කියන්න බෑ. කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් තේරවාදී ධර්මයෙහි, මේ පෙළ ධර්මයෙහි තිබෙන ධර්ම කොටස් අවුරුදු 10 ගාණක් 1500ක වගේ දීර්ඝ කාලයක් ඉතින් අරගෙන ආපු දහම් කොටස්. ඉතින් මේ දහම් කොටස් කවුරු හරි සායනහන්සේ කෙනෙක් පාලි භාෂාව දැනගෙන උන්වහන්සේලා ඒ ධර්මය කියවලා ඉගෙනගෙන ඊළඟට තවත් කෙනෙක් ධර්මයේ පෙළ පොත් 100%ක්ම කටපාඩමින් කියන්න අසමර්ථ වුණත් සමහර සායනහන්සේ කෙනෙක් ඉන්න පුළුවන් සද්ධර්මය සත්පුරුෂෝන්ගෙන් අහලා
ශ්‍රවණය කරලා ඊළඟට විදර්ශනා සමත ආදී භාවනා වශයෙන් ඒ ධර්මය ප්‍රගුණ කරගෙන වඩාගෙන යද්දී ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමන් තුලින්ම ඒ ධර්මය දැකලා දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් එවැනි උතුමන් වහන්සේලාගේ දේශනා ශ්‍රවණය කරන්න. හැබැයි ඒ තුලිනුත් ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ ඔබට පේන්න ඕනේ. ගෞතම ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ හමු නොවෙනව නම් දේශනාවකදී එතකොට ඔබ තවත් එක් ස්වාමීන් වහන්සේ කෙනෙකු සම්බන්ධව ඇති කරගත්තු පුද්ගලික පැහැදීමක ධර්මය පුහුණු වෙන කෙනෙක්. මම බණක් කිව්වම ඒ කියලා දීපු ධර්ම කොටස් ඇතුලේ මට නැවත නැවතත් ඇති වුණේ බුදුහාමුදුරුවෝ ගැන පැහැදීම නම් මම ඒ කරපු දේශනාවෙන් මට ප්‍රතිඵලයක් ලැබිලා. ඔබට ධර්ම දේශනාවක් ඇහුවට පස්සේ පුද්ගලිකව මා ගැන ඇති වෙන පැහැදීම් නෙමෙයි. ඔබට අපේ බුදුහාමුදුරුවෝ ගැන උන්වහන්සේව අනුගමනය කරන්නට ඕනේ. උන්වහන්සේගේ නුවණ ඊටාම සත්‍ය ලෝකයේ කිසි කෙනෙකුට බොරු කරන්නට බැරි, අභියෝග කරන්නට බැරි, පරාජයට පත් කරන්නට බැරි උතුම් නුවණක්මයි උන්වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා ඇති කරගෙන තියෙන්නේ. ඒ උතුම් නුවණින් වදාළ දේවල් මම අල්පයක් හරි පුහුණු කළොතින් මට ප්‍රයෝජනයක් වෙනවාමයි. මෙලොවට සැනසෙල්ලක්, පරලොවට සැනසෙල්ලක් විතරක් නෙවෙයි. එතනින් එහාට මගේ මේ දුක්ඛිත සසර ගමනේ නැවත නැවතත් මම උපදින එක වළක්ව ගන්න මට පුළුවන්කම ලැබෙනවාමයි කියන අදිෂ්ඨානේ නියත වශයෙන්ම ඔබට එනව නම් අන්න ඉතින්දී ඔබ මේ දේශනා ඇහිමෙන් උතුම් ඵලයක් ලැබුවා වෙනවා. ඒ නිසා අපේ මෑණිවරු, පියවරු, ඒ වගේම අපේ තරුණ දරුවෝ හැම කෙනෙක්ම ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් නුවණ ගැන බණ පොතපත කියවලා හෝ අන්තර්ජාලයෙන් ධර්ම දේශනාවන් පරිශීලනය කරලා හෝ ශ්‍රවණය කරලා හෝ වෙනත් උතුමන් වහන්සේලා හමුවට ගිහිල්ලා ශ්‍රවණය කරලා ඇසුරු කරලා හෝ ඔබ ධර්මයේ කෙරෙහි එනම් ඒ උතුම් බුදු නුවණ කෙරෙහි ඊටාම හොඳ ශ්‍රද්ධාවක්, පැහැදීමක් දියුණු කරගන්නට කියන එක මම යෝජනා කරනවා. ඒ තමයි උතුම් බුදු ධර්මයට අනුව අත්ත සම්මා පනිදි එනම් තමා මනාකොට පිහිටුවා ගැනීම නැත්නම් තමා මනාකොට තබා ගැනීම කියන දහම් කොටසට අදාළ මූලික කාරණාව ඒක. දෙවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල වූ තමා සිල්වතෙකු වීම කියන එක. තමන් තාම පරිපූර්ණ සිල්වතෙක් නෙමෙයි නම් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ තමන්ගේ සීලය පවිත්‍රව තබා ගන්න. තමන්ගේ සීලය පිරිසිදු කරගන්න, සීලය තහවුරු කරගන්න, සීලය ස්ථාවර කරගන්න උත්සාහ කරන්න ඕන. සිල් කියන එක කැඩුනොත් කැඩුනමයි. ඒ නිසා ආයෙතින් සමාදන් වෙලා වැඩක් නැහැ. බොහෝ අය මට ඇහිලා තියෙනවා. ඉතින් ඕක කඩනම නම් මොකටද නිතර ගන්නේ? ජීවිතේටම එකපාරක් ගත්තත් මැදයි කියලා අහනවා. ඇත්ත. ජීවිතේටම එකපාරක් සමාදන් වුණත් ඇති. එයා දැන් ආර්යකාන්ත සීලයට ඇවිල්ලා නම් එයා කිසිසේත්ම සීලේහි සිදුරක් ඇති නොවන මට්ටමකටම සීලය තුල ස්ථාවර වෙච්ච, තහවුරු වෙච්ච කෙනෙක් නම් ඔව් ඒ පළමු වතාවේ තිසරණ පංච සීලයේ හෝ දස සීලයේ හෝ එවැනි සීලයක පිහිටා සිටීම ප්‍රමාණවත්. නැවත නැවතත් සිල් නොගත්තාය කියලා ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ඒත් බුදුරජාණන් වහන්සේ නම් මේ උපසම්පදා භික්ෂූන්ලට මේ අපට දේශනා කරලා තියෙන එකක් තමයි අඩුම තරමේ යටත් පිරිසෙයි පසළොස්වක පෝයට හරි
ඒ ප්‍රතිමෝක්ෂය දේශනා කරන්න කියන එක. කියන්නේ සීල් ආවර්ජනය කරන්න. ඒ විනය කර්ම කරන සීමා මාලකයට රැස්වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රතිමෝක්ෂ සංවර සීලය භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ වැඩිහිටි ජේෂ්ඨ භික්ෂූන් වහන්සේ නමක් සජ්ජායනා කරනවා. බොහෝම සතියෙන් සිහියෙන් සජ්ජායනා කරනවා. අනෙක් ස්වාමින් වහන්සේලා ඒ සජ්ජායනාවට බොහොම සතිමත්ව සවන් දෙනවා. එක්ක කිව යුතු දෑ එක්ක සජ්ජායනා කරනවා. නැත්නම් එක් ස්වාමින් වහන්සේ නමක් සජ්ජායනා කරනකොට ඒ සිල් ආවර්ජනා කරනකොට තමා තුළ ඒ සිල් තහවුරු කරගන්න ඕනේ කියන අදිෂ්ඨානය ඇතුව ඒ සජ්ජායනා ශ්‍රවණය කරනවා. පොහොය කර්ම කරනකොට සිද්ධ කරන්නේ එවැනි උතුම් ක්‍රියාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන්ට සඳහන් කරලා තියෙන්නේ නැවත නැවතත් තමන්ට පනවපු ශික්ෂාවන් ආවර්ජනයක් කරන්නට කියලා. එහෙනම් ගිහියන් වන ඔබ, පැවිද්දන් වන අපටත් එහෙම නියමයක් තියෙනව නම් ගිහියන් වන ඔබට අනිවාර්යයෙන්ම වරින් වර පංචශීලය සමාදන් වුණා කියලා පුළුවන් දවසට අෂ්ටාංග උපෝසතය හෝ ගිහි දසශීලය හෝ සමාදන් වුණා කියලා කිසි වැරද්දක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා, තවම තමන් සීලවන්ත නැත්තම් තමා මනාකොට තබා ගැනීම නම්, තමන්ගේ ආත්මය මනාකොට පිහිටුවා ගැනීම නම් පුළුවන් තරම් වීර්ය කරලා තමන් තුළ සීලය දියුණු කරගන්නට කටයුතු කිරීම. මාත් වීර්ය කරනවා. මා ඔබටත් යෝජනා කරනවා වීර්ය කරන්න. අඩුම සෑම දවසකම සියලු සිල්පද ආරක්ෂා කරගන්නට නොහැකි වෙයි. ඒත් ඔබට පුළුවන්. ඔබ උදා වෙච්ච අද දවසේ තව පැය කිහිපයක් අපි මේ දවසේ ගත කරනවා. ඒ ගත කරන කාලය තුළ අපි හැම කෙනෙක්ම සීලය ආරක්ෂා කරගෙන යන්න. ඒ දවස තුළ හරි සිල්පද ටික ආරක්ෂා කරගන්න පුළුවන් වීර්යයක් ගන්න ඕනේ. ගිහියෝ ගිහි සීලය, පැවිද්දෝ පැවිද්දන්ට අදාළ පබ්බජිත ශික්ෂාවනු ආරක්ෂා කරගන්න වීර්යයක් ගත යුතුයි. ඒ තමයි තමා මනාකොට තබා ගැනීම කියලා සඳහන් කරන ඒ මහමංගල සූත්‍රයේ ධර්ම පාඨයට අනුව තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව විවරණය කරන උතුමන් වහන්සේලා පෙන්වලා දීලා තියෙනවා. ශ්‍රද්ධාවේ තමාව මනාකොට පිහිටුවා ගැනීමත්, සීලේ තමාව මනාකොට පිහිටුවා ගැනීමත්. ඉතින් ගිහියන්ට පන්සිල් පද පහේ හිත පිහිටුවා ගන්නට හැකියාව ලැබුණොත් ඒක ගිහි ජීවිතයක ලොකු ජයග්‍රහණයක්, විශාල සාර්ථකත්වයක්. මම හැමදාම යෝජනා කරනවා වගේ අදත් ඔබට යෝජනා කරනවා, එක සිල්පදයක් හරි ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒකට හරි කැප වෙන්න කියලා. මොකද ඒ අවශ්‍යයි. සීලේ උපකාරයක්. හැම සිල්පදයක්ම තාම ආරක්ෂා කරගන්න නොහැකි වෙනව ඇති. ඒත් ඔබ වීර්ය කළොතින් ඔබට සිල්පද කීපයක් හෝ ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබේවි. අපි කවුරුත් ඒකට උත්සාහ කරමු. සමහර විට සාර්ථක වේ. සමහර වෙලාවල් වලදී අපි අසාර්ථක වෙන අවස්ථාවන් තියෙනවා. නමුත් අපි සීලයේ තහවුරු වෙන්න, සීලයේ ස්ථාවර වෙන්න, ගිහි වේවා පැවිදි වේවා අපට උනන්දුවක්, උද්‍යෝගයක්, හැඟීමක් තියෙන්න ඕන. අර ශ්‍රද්ධාව හරියට පිහිටව ගත්තොත් සීලය ආරක්ෂා කරගන්නටත් ඒ ශ්‍රද්ධාවෙන්ම යම්කිසි ආකාරයකට පෙළඹවීමක් වෙනවා. ඇයි කර්මයේ විශ්වාස කරනවනේ ශ්‍රද්ධාවන්තයා. කර්ම විපාකයේ විශ්වාස කරනවනේ. එතකොට තමන්ගේ අතින් දුසිල්වන්තකමක් වෙන්න යනකොට, තමන්ගේ සීලයක් බිඳෙනකොට තමන් බලනවා මම මේ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පා කියපු මෙවැනි අකුසලයක් නේද කියලා. ඊළඟට බලනවා මම මේ අකුසල කර්මය කරලා මට මෙහි බරපතල විපාක විඳින්න වෙයි නේද කියලා. ඒ විදිහට කර්මය ගැනත්, කර්ම විපාකය ගැනත්
තාම ගැඹුරින් මෙනෙහි කරන ශ්‍රද්ධාවක් තියෙන කෙනාට සීලවන්ත වීම දුෂ්කර දෙයක් නෙමෙයි. නොහැකි දෙයක් නෙමෙයි. එනිසා මම ඔබට යෝජනා කරනවා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔබ පුළුවන් තරම් වීරිය කරන්න. මාත් වීරිය කරමින් ඉන්නවා. පුළුවන් තරම් අපි වීරිය කරමු. අපේ වීරිය තුළ යම් ප්‍රතිඵල අපට මේ භවය තුළ අත්පත් කර ගන්නට නිසක වශයෙන්ම හැකි වේවි. ඒ ශ්‍රද්ධාව ඉන්න. අපි වපුරණේවනේ අපිට නෙලන්ට වෙන්නේ. අපි වපුරණේව නෙලන්ට වෙන්නේ. යාති සංවපතේ බීජං තාදි සංහරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් බීජයක්ද වපුරන්නේ නෙලන්ට වෙන්නේ ඒවා. හොඳ කළොත් හොඳ, නරක කළොත් නරක. තමන් නෙලපු අස්වැන්න නම් තමන් වපුරපු බීජ. ඇත වශයෙන්ම කිව්වොත් අපේ අතීතයනේ අපේ මේ වර්තමානයේ කියන්නේ. අපේ වර්තමානයේනේ ඇත්තටම අපේ අනාගතය. එතකොට අපට තියෙන්නේ මොකක්ද? වර්තමානයේ වගවීම. වර්තමානයේ වගවීම තියෙන්නේ අපිට. මේ මොහොතට මේ හේතුඵල ධර්ම අනුව සැකසිච්ච මේ පච්චුප්පන්න නිමේෂයට මේ මොහොතට මේ ෂණයට වග වෙන්න ඕන අපි. වග වුණොත් අතීතයෙන් ආපු කර්ම ශක්තියින් නිසා අනාගතයත් අඳුරු වෙන එක, මේ මොහොතත් අඳුරු වෙන එක අඩුම පාලනය කරන්න සහ නවත්තන්න අපිට පුළුවන්. එනිසායි ඔබට බුදුදහම මේ මොහොතේ ගැඹුරු අවධානයකින් තමන්ගේ උතුම් ආධ්‍යාත්මික ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්නට කියන එක යෝජනා කරලා තියෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මසුරුයි නම් තමා මනාකොට තබා ගැනීම කියන පුහුණුවේ නියැලෙනව නම් තමන් පරිත්‍යාගශීලියෙකු වෙන්න ඕන. ත්‍යාගයෙහි තමන්ගේ හිත පිහිටුව ගන්න ඕන. දීමෙහි හිත පිහිටුව ගන්න ඕන. අතහැරීමෙහි තමන්ගේ හිත පිහිටුව ගන්න ඕන. මොකද අපේ හිතට හරීම දුෂ්කර දෙයක් තමයි මේ අතහැරීම කියන එක. අපේ දැඩි ලෙස රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒවා තදින් ඒවයි ඇලිලා, බැඳිලා, ගැට ගැහිලා, මුසපත් වෙලා, ඒවාහි වහල් වෙලා, ඒවට ඇබ්බැහි වෙලා, ඒවාහි ලෝලියෙක් වෙලා තමයි අපේ දවස් ගත වෙන්නේ. ඉතින් අපේ මේ මුළු සංසාර ගමනම අපගේ මේ උපාදානයන් එක්ක සිද්ධ වෙන දෙයක්. පටිච්චසමුප්පාද ධර්මයේදී දේශනා කරන්නේ උපාදාන පච්චයා භවෝ. මේ උපාදාන ටික නිසා තමයි මේ දැඩි අල්ලා ගැනීම ටික, දැඩි වැළඳ ගැනීම ටික, මගේ කරලා ඇද බැඳ ගැනීම ටික නිසා තමයි අපේ මේ භව ගමන අපි සකසමින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මා ඔබට යෝජනා කරනවා පුළුවන් උපරිමෙන් වීරිය කරන්න. පුළුවන් උපරිමෙන් වීරිය කරන්න. ලැබපු මේ ආත්ම භාවය තුළ ටික හරි අතහැරීමක් කරගන්න. ඒකට අර මම යෝජනා කරේ ඔබට පංච උපාදානස්කන්ධය පිළිබඳව ශ්‍රද්ධාව දියුණු කරගන්න කියලා. රූපය අනිත්‍ය බව, දුක බව, වෙනස් ස්වභාවයන්ට පෙරලෙන සුළු බව, අනාත්ම බව, සදාකාලිකව එක විදියට මේ රූපය නොපවතින බව, එහි මම මගේ ආත්මයයි කියලා ගන්න සාරයක් හරයක් නොවෙනස් පදාර්ථයක් නොමැති බව තාම ගැඹුරින් අවබෝධ කරගන්න. එහි පහදින්න. එතකොට ඒ දැඩි උපාදානයන් ටික දුරු වී ඒ අතහැරීමේ ගුණය අප තුළ වැඩෙන්න පටන් ගන්නවා. මේ විදියට වේදනාව, සංඥාව,
සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයන් කෙරෙහිම අපේ තියෙන ඒ දැඩි ඇල්ම දැඩි බැඳීම පංචස්කන්ධය කෙරෙහි පුළුවන් තරම් දුරු කරගන්නා වූ ශ්‍රද්ධාවක ඉන්නව නම් ඔය සාමාන්‍ය අත්හැරීම් වලට එච්චර අමාරු වෙන්නේ නැහැ. දානි ටිකක් දෙන්න, දුමක් පැළඳුමක් දෙන්න, කාට හරි මිලක් මුදලක් පිරිනමන්ට එවැනි දේවල් අතහැරීම, එවැනි පරිත්‍යාගශීලියෙක් වෙන එක එච්චර දුෂ්කර දෙයක් නෙමෙයි. ඒව දුෂ්කර වෙලා තියෙන්නේ අපි මේ පංචස්කන්ධයට දැඩි ලෙස උපාදානය වෙලා ඉන්න හින්දා. මම මගේ පැවැත්ම කියන ඒ දැඩි සක්කාය දිට්ඨියෙන් අපි මුසපත් වෙලා ඉන්න හින්දා. අපි සාමාන්‍ය භෞතික සම්පත්වලත් වහලෙක් වෙලා මුසපත් වෙලා ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නේ ඒකයි. ඒ නිසායි ඔබට මෙත් සිතින් කරුණාවෙන් දයාවෙන් යෝජනා කරන්නේ ඔබ උත්සාහ කරන්න ඔබගේ මසුරු සිත්, මසුරු කම නම් ඔය සාමාන්‍ය භෞතික සම්පත් කෙරෙහි තිබෙන ලෝලත්වය නිසා ඒව සංගවමින් ඒව තව කෙනෙක් භුක්ති විඳිනවට ඇති ආකමැත්තක් ඝට්ටනයක් ඇති කරගනිමින් ඒ සම්පත් කෙරෙහි තියෙන දැඩි ලෝලත්වයේ මුසපත් වෙලා කටයුතු කිරීම. නමුත් ඒවා අර පංච උපාදානස්කන්ධයන් කෙරෙහි තිබෙන උග්‍ර බන්ධනයන්හි සාමාන්‍ය මතු පිට ප්‍රතිඵල ඒවා. නැත්තම් ආහාර හංගන, ඇඳුම් පැළඳුම් හංගන, මිල මුදල් හංගන, කාටවත් දෙන්නේ නැති, තමන්ගේ දෙයක් අනුභව කරනවා, පරිහරණය කරගෙනවා දැක්කොත් කේන්ති ගන්න මිනිස්සෙකු බවට අපිපත් වෙන්නේ. මතක තියාගන්න අර தත්වෙට අපිපත් වුණාට පස්සේ. නිවැරදිව ධර්මය අපේ ආධ්‍යාත්මයට ගෝචර වුණේ නැතොත්, හසු වුණේ නැතොත්, අවබෝධ කරගන්නට නොහැකුණොතින් අපි එවැනි ගති ස්වභාවයන්ගෙන් යුක්තව තමයි අපේ මේ භවය ගෙනියන්නට ඉඩ තියෙන්නේ. ඉතින් තමාව මනාකොට පිහිටුවා ගැනීම නැත්තම් තමාගේ ආත්මය මනාකොට නිසිතැන පිහිටුවා ගැනීම අත්ත සම්මා පණිදිච්ච කියන දහම් පාඨය ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව ඊටාම හොඳින් ශ්‍රවණය කරලා තේරුම් ගන්නට උත්සාහ කළා. ඉතින් අද සන්ධ්‍යා යාමේ මේ උතුම් පින් කටයුත්ත හොරාවකට ආසන්න කාලයක් ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට කියලා අපිට ආරාධනා කරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ පදිංචි නෝනා මහත්මියක්. එතුමිය අපෙන් ඉල්ලා සිටියා විශේෂයෙන්ම ආදරණීය මෑණියන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ ආදරණීය මෑණියන් වහන්සේට ආශිර්වාද කිරීම සඳහා මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිද්ධ කරලා දෙන්න කියලා සේමින්දි මංජුලා නෝනා මහත්මියගේ. ඉතින් මේ රැස් කරගත්ත පින් කුසල් මේ දේශනාව ශ්‍රවණය කරලා දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම 75 වන ජන්මදිනය අද දවසේ සමරන නොවැම්බර් 27 වෙනිදා සමරන පාණ්ඩි ගමගේ මැටිල්ඩා සිල්වා ආදරණීය අම්මාට ලැබේවා. එතුමියට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය උදා වේවා. ඊට අමතරව ඉනෝකා අල්විස්, සොහයුරිය අජිත් අල්විස්, සජිනී අල්විස්, රෙඩ්මී අල්විස්, දිනුග අල්විස් කියන අල්විස් පවුලේ ඒ සහෝදර සහෝදරියන්ට, දුවා දරුවන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම තවත් සුජීවත්ව සිටින ඥාතිවරු ලීනා චාල්ස් කීර්තිරත්න, ඇන්ඩ්‍රූ චාල්ස් කීර්තිරත්න, උපාලි සිල්වා, කුසුමා සිල්වා ඇතුළු ඒ සෙමින්දි මංජුලා මහත්මියගේ සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන්ට, ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. මේ භයානක වසංගතයකින් පීඩා විඳින කාලයක්. ඊයේත් අප රට තුළ 500කට අධික පිරිසක් මේ වසංගතෙහි ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. එන්නම වසංගතය අපේ මාතෘ භූමියේ වෙසෙන ජනතාව අතරතුරත් ලෝකවාසීන් අතරත් වේගෙන් පැතිරෙමින් යනවා. ඒ නිසා අපි දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලංකාවාසීන්ට
ලෝකවාසීන්ට මේ උපන්දිනය සමරන මෞතුමිය ඇතුළු ඔබ හැම දෙනාටම නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. සියලු දෙවියෝ ඔබත් රටත් ලෝකයත් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවනම අවබෝධ කරත්වා කියන සිත ඇති කරගෙන අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ඉහත නම් සඳහන් කරන්නට යෙදුන නමින් මියගිය ලිලි පෙරේරා ඒ අත්තම්මා ඇතුළු සේමින්දි මංජුලා මහත්මියගේ මියගිය සියලු ඥාතීන්ටත් මේ වසංගතය නිසා ලෝකයේ පුරාම මියගිය සියලුම ආගම්වලට ජාතීන්ට අයත් සියලු ජනතාවට නිපින් අත්වේවා. පුද්ගලිකව බුද්ධ පුතුන් ඔස්සේ බණ අහපු ඔබ නමිනුත් මියගිය සියලුම ඥාතීන්ටද මේ පින් අත්වේවා. අමා මහ නිර්වාණ ධර්මය ඒ සියලු දෙනා අත්පත් කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට විශේෂයෙන්ම උපන්දිනය සමරන ඒ මාතාව ඇතුළු කොට සියලු දෙනාට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, චිරජීවනය ලැබේවා. මේ භවයේ පුරාමත් සංසාරයේ ආයෙත් උපදින හැම ආත්ම භාවයකමත් සත්පුරුෂයෝ මුණ ගැහේවා, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරමින් ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු මේ පින් කුසල්ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. මීළඟ අපේ ධර්මානුශාසනාව 29 වෙනිදා සවස් යාමයේ සිද්ධ කෙරෙනවා. ඉතාලියේ මෝදනා නගරයේ වැඩ සිටින අපේ පූජනීය නෙදේරිපිටිය විමල රතන ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් ඒ නිසා ඔබ හැම දෙනාටම ඒ සඳහාත් සහභාගී වෙන්නට අවකාශය තිබෙන බව මෙහිදී අප සිහිපත් කර සිටිනවා බුද්ධ පුතුන් ඔස්සේ. ඔබ හැමට තෙරුවන් සරණයි.